ආයුබෝවන් සුබ දවසක්. අද මම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂයේ 9 වන නිපුණතාව වන ව්‍යාපාර සාර්ථකත්වය සඳහා sannivedanaය සඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව තහවුරු කරයි යන්න. මෙම නිපුණතාවට අදාළ නිපුණතා මට්ටම් දෙකක් තිබෙනවා. එකක් තමයි sannivedana ක්‍රියාවලියක සාර්ථකත්වයට තුඩු දෙන සාධක විමසයි. දෙවනුව විවිධ sannivedana ක්‍රම විමසමින් සඵලදායීව sannivedanaයේ යෙදේ. මෙම නිපුණතා මට්ටම් දෙකෙන් පළමු නිපුණතා මට්ටම මෙම වීඩියෝ මගින් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. sannivedana ක්‍රියාවලියක සාර්ථකත්වයට තුඩු දෙන සාධක විමසයි. මෙම නිපුණතා මට්ටමට අදාළව අපේක්ෂිත ඉගෙනුම් ඵල කීපයක් තිබෙනවා. එනම් sannivedanaya යන්න පැහැදිලි කර ගැනීම, ව්‍යාපාරික කටයුතු වලදී sannivedanaya ඇති වැදගත්කම පෙන්වා දීම, සමාජීය කටයුතු සඳහා sannivedanaya වැදගත්කම පැහැදිලි කිරීම, sannivedana ක්‍රියාවලිය රූප සටහනකින් දැක්වීම, sannivedana ක්‍රියාවලියේ මූලිකාංග පැහැදිලි කිරීම, ඵලදායී sannivedanayක තිබිය යුතු ගුණාංග ලයිස්තුවක් සැකසීම, පණිවිඩයක් සකස් කිරීමේදී අවධානය යොමු විය යුතු කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් අවස්ථාවට උචිත පණිවිඩයක් සකස් කිරීම. හොඳයි. එහෙමනම් අපි බලමු මෙම ඉගෙනුම් ඵල ළඟා කර ගැනීම සඳහා සාකච්ඡා කළ යුතු විෂය කරුණු. පළමුවෙන් අපි බලමු sannivedana යනු කුමක්ද කියලා. එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට හෝ පාර්ශව කීපයකට තොරතුරු යැවීම, ලැබීම, තොරතුරු තේරුම් ගැනීම හා බෙදා ගැනීම sannivedana. අපි පහළ පන්තිවලදී sannivedana යනුවෙන් අදහස් කළේ දෙපාර්ශවයක් අතර තොරතුරු හුවමාරු කර ගැනීම යන්නයි. නමුත් අපි මෙම අවස්ථාවේදී ඊට වැඩි යමක් සාකච්ඡා කරනවා. එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට තොරතුරු යැවීම, ලබා ගැනීම, තොරතුරු තේරුම් ගැනීම හා අනිකුත් පාර්ශවයන් අතර බෙදා ගැනීම sannivedana යනුවෙනුයි අපි මෙහිදී හඳුන්වනු ලබන්නේ. අපි දැන් බලමු sannivedanaයේ වැදගත්කම. sannivedanaya ව්‍යාපාර කටයුතු සඳහා වැදගත් වන ආකාරයත්, ඒ වගේම සමාජීය වශයෙන් වැදගත් වන ආකාරයත් වෙන වෙනම සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. එහෙමනම් පළමුවෙන් බලමු ව්‍යාපාර කටයුතු සඳහා sannivedanaya වැදගත් වන ආකාර. එක් ආකාරයක් තමයි වෙළඳ ගනුදෙනු වලදී අදාළ පාර්ශව අතර අදහස් හුවමාරු කර ගැනීම සඳහා. ව්‍යාපාරයත් ගනුදෙනුවකට සම්බන්ධ වෙන ගනුදෙනුකරුවන් හා අනිකුත් අතරමැදියන් අතර එම ගනුදෙනු වලට අදාළ තොරතුරු අදහස් හුවමාරු කර ගැනීමට sannivedanaya ව්‍යාපාර වලට වැදගත් වෙනවා. ඒ වගේම අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා ව්‍යාපාරයේ විකුණුම් වැඩි කර ගැනීම, වෙළඳපොළ කොටස පුරුල් කර ගැනීම යනාදී අලෙවි ප්‍රවර්ධන කටයුතු වර්තමානයේ සිද්ධ වෙන්නේ sannivedanaya හරහාමයි. එම නිසා ව්‍යාපාරයකට sannivedanaya වැදගත් වෙනවා. ඒ වගේම මානව හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම සඳහා ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු වලදී ආයතනයේ සතු මානව සම්පතත් ඔවුන් පරිහරණය කරන භෞතික සම්පත් යන ආදියත් නිසි කළමනාකරණයකින් යුතුව පවත්වා ගැනීමට ව්‍යාපාරයකට sannivedanaya අවශ්‍ය වෙනවා. ඒ වගේම නෛතික කටයුතු වලදී රාජ්‍ය ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම සඳහා සෑම ව්‍යාපාර ආයතනයක්ම සිය නෛතික කටයුතු වලදී රාජ්‍ය ආයතන සමග සම්බන්ධ වීමට සිද්ධ වෙනවා. එහිදී ප්‍රබල ලෙස දායක වන්නේ sannivedanaya. ඒ වගේම වෙළඳපොළ පර්යේෂණ කටයුතු සඳහා ව්‍යාපාරයක් සතු වෙළඳපොළ පුරුල් කර ගැනීම හෝ තම නිෂ්පාදිතය වෙළඳපොලේ කොපමණ අලෙවි වෙනවාද,
ගනුදෙනුකරුවන්ගේ ඒ පිළිබඳ ප්‍රතිචාර මොනවද යනාදී වශයෙන් අනාගත වෙළඳපළ සංවර්ධනය උදෙසා පර්යේෂණ කටයුතු කරද්දී එම කටයුතු සම්පූර්ණයෙන්ම හසුරුවනු ලබන්නේ sannivedana ක්‍රියාවලිය හරහා. එහෙමනම් අපි දැන් බලමු sannivedanය සමාජීය වශයෙන් වැදගත් වන ආකාරය. එක් ආකාරයක් තමයි දේශීය හා විදේශීය වශයෙන් අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීම සඳහා. යම් රටක ජීවත් වෙන පුද්ගලයන්ට එම රටේ වාසය කරන විවිධ පාර්ශව සමග සහ විදේශගතව සිටින විවිධ පාර්ශව සමග අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට sannivedanය ප්‍රබල ලෙස වැදගත් වෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් වැදගත් දෛනික සිදුවීම් දැන ගැනීම සඳහා. සමාජයේ සිදුවන යම් යම් වැදගත් සිදුවීම් එදිනම ඊටාම ඉක්මනින් දැන ගැනීමට පුද්ගලයන්ට අවශ්‍ය වෙනවා. එහිදී එම කාර්ය ඉටු කරගත හැකි වන්නේ sannivedanය තුලින්. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් සිදුවන සිදුවීම් පිළිබඳව ක්ෂණිකව දැන ගැනීම සඳහා ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ රටේ තොරතුරු විතරක් නෙමෙයි වෙනත් රටවල් වල සිද්ධ වන සිදුවීම් දැන ගැනීමටද මහත් උනන්දුවකින් පසු වෙනවා. එහිදී අපට sannivedanය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම තාක්ෂණයේ දියුණුවත් සමග ඇතිවන නව සොයා ගැනීම් දැන ගැනීම සඳහා සමාජයේ ඇතැම් පාර්ශව ලෝකයේ නව සොයා ගැනීම් නව්‍යතා බිහිවීම පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. ඒ අයට එම සොයා ගැනීම ඉතා ඉක්මනින් දැන ගැනීම සඳහා sannivedanය මහත්සේ වැදගත් වෙනවා. ඒ වගේම රාජකාරීමය වාර්තා කිරීම සඳහා සමාජයේ පුරවැසියන්ට සිය රාජකාරී කටයුතු වලදී අදාළ සේවාස්ථාන රාජ්‍යංශ ආයතන බලධාරීන් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට හෝ යම් යම් වාර්තා කිරීම කරන්න සිද්ධ වෙනවා. එහිදී වර්තමානයේ sannivedanය තමයි බහුල ලෙස යොදාගන්නේ. ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා දූ දරුවන්ට පාසල් අධ්‍යාපනය වේවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය වේවා මේ හැම අවස්ථාවකදීම sannivedanයෙන් තොරව ඒවා කරගත නොහැකි. එම නිසා සමාජයට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා sannivedanය වැදගත්. ඒ වගේම රජයේ දැන්වීම් හා නිවේදන දැන ගැනීම සඳහා රටක පුරවැසියන්ට එම රටේ රජය විසින් කරනු ලබන විවිධ දැන්වීම් විවිධ නිවේදන දැනගෙන ඒ අනුව හැසිරීමට ඒ අනුව කටයුතු කිරීමට හැකිවන්නේ sannivedanය නිසා. ඒ වගේම පුද්ගලයන්ගේ රසාස්වාදනය පවත්වා ගැනීමට හැම පුද්ගලයෙක්ම කැමති රසවින්දනය ගීත ඇසීම චිත්‍රපට නැරඹීම රූපවාහිනී නැරඹීම යනාදී මේ හැම අවස්ථාවකදීම පුද්ගලයන්ට ඉවහල් වෙන්නේ sannivedanය. හොඳයි. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ sannivedana ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට. ඔබට පෙනෙනවා මා මෙහි දක්වා ඇති ගැලීම් සටහන. එම සටහනෙහි අපි ආරම්භක ස්ථානය පණිවිඩ යවන්න යනුවෙන් සැලකුවහොත් සෑම සම්ප්‍රේෂකයෙකුටම පණිවිඩයක් හෝ තොරතුරක් එමත් නැත්නම් අදහසක් තිබෙනවා. එම පණිවිඩය කිසියම් වූ sannivedana මාධ්‍යයක් නැතිනම් නාලිකාවක් හරහා තමයි ලබන්නා වෙත යවන්නේ. එහිදී පණිවිඩයක් කිසියම් sannivedana මාධ්‍යයකට අන්තර්ගත කිරීමේදී එම මාධ්‍යයේ ස්වභාවයට ගැළපෙන පරිදි පණිවිඩය සකස් කරන්නට අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමයි ආකේතන ක්‍රියාවලිය සිද්ධ වන්නේ. අපි උදාහරණයක් ලෙස විද්‍යුත් පණිවිඩයක් යැවීමට යම් පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා යයි සිතුවහොත් තම පරිගණකය හෝ ජංගම දුරකථනය තුල අදාළ පණිවිඩය ටයිප් කරනවා. නමුත් එම ටයිප් කරන ලද පණිවිඩයේ අක්ෂර ඒ ආකාරයටම විද්‍යුත් තරංග හරහා ගමන් කරන්නේ නැහැ. එhmenan ඒවා ඩිජිටල් සංකේත බවට පරිවර්තනය කරන්නට අවශ්‍යයි. ඒ පුද්ගලයා විසින් කළ යුතු නැහැ. අදාළ මාධ්‍ය විසින් ස්වයංක්‍රීයව කරගනු ලබනවා. ඒ තමයි ආකේතන ක්‍රියාවලිය. ඒ වගේම මාධ්‍ය හෝ නාලිකාව හරහා සම්ප්‍රේෂණය වුණු එම ඩිජිටල් සංකේත ලබන්නා වෙත සම්ප්‍රේෂණය වීමේදී එම පාර්ශවයට ඒ තීරුම්ගත හැකි වන ආකාරයට
පළමු තත්වයටම පත් කළ යුතු වෙනවා. එය විකේතන ක්‍රියාවලිය මගින් සිද්ධ වෙනවා. එයද ලබන්නා සතු සංනිවේදන උපකරණ මගින් සිද්ධ වෙනවා. ඉන් අනතුරුව ලබන්නා විසින් එම පණිවිඩය අවබෝධ කර ගැනීමෙන් ඔහු විසින් දැක්විය යුතු ප්‍රතිචාරය ඉදිරිපත් වෙනවා. එම ප්‍රතිචාරයට අදාළව තවදුරටත් පැහැදිලි කිරීම හෝ විස්තර කිරීම අවශ්‍ය නම් යවන්නා මගින් එය ප්‍රතිපෝෂණයක් බවට පත් වෙනවා. එහෙමනම් මේ තමයි සංනිවේදන ක්‍රියාවලිය. මෙය හොඳින් මතක තබා ගැනීමෙන් ඔබට ඉදිරි විභාගවලදී සංනිවේදන ක්‍රියාවලිය කෙටියෙන් ඉදිරිපත් කිරීමට ප්‍රයෝජනවත් වෙයි. එhmenan අපි බලමු මෙම ක්‍රියාවලිය සතු සංනිවේදන මූලිකාංග පැහැදිලි කර ගැනීමට. ඔබ දුටුවා කලින් සටහනෙහි මෙම මූලිකාංග සියල්ල අන්තර්ගත වී තිබුණා. අපි දැන් මේ එක් එක් මූලිකාංගය කෙටියෙන් පැහැදිලි කරගනිමු. මෙහිදී යවන්න වශයෙන් අපි සලකන්නේ පණිවුඩ ලබා දෙන තැනැත්තා හෝ පණිවුඩ ලබා දෙන පාර්ශවය. එහෙම නැත්නම් සම්ප්‍රේෂකයා. පණිවුඩය යනුවෙන් අදහස් කරනු ලබන්නේ මෙම සංවේදන ක්‍රියාවලියට භාජනය වන විෂය කරුණ. එය පණිවිඩයක්, නියෝගයක්, අදහසක්, හැඟීමක් යන ආදී වශයෙන් විය හැකියි. ආකේතනය මා කලින් සඳහන් කළා පණිවිඩය යම් නාලිකාවක් තුළට අන්තර්ගත කිරීම සඳහා එය නාලිකාවට ගැලපෙන ආකාරයෙන් සංකේත බවට පත් කිරීම. ඒ වගේම නාලිකාව හරහා සම්ප්‍රේෂණය වන එම සංකේත ලබන්නාට තේරුම් ගත හැකි වන පරිදි නැවත ප්‍රතිසංවිධානය කිරීම විකේතන ක්‍රියාවලිය මගින් සිද්ධ වෙනවා. එහෙමනම් ලබන්නා යනු යවන්නා ඉලක්ක කරනු ලබන පාර්ශවය. එහෙමත් නැත්නම් පණිවුඩය කා සඳහාද එම පාර්ශවය ලබන්නා. ප්‍රතිචාරය යනුවෙන් අදහස් කරන්නේ ලබන්නා පණිවිඩය තේරුම්ගෙන කරනු ලබන ක්‍රියාව. එය ක්ෂණික ප්‍රතිචාරයක් විය හැකි, එසේ නොමැතිනම් කල්පසු වී කරනු ලබන ප්‍රතිචාරයක් විය හැකි. ප්‍රතිපෝෂණය යනුවෙන් අදහස් කරන්නේ ලබන්නාට තවදුරටත් අවශ්‍ය කරුණු විස්තර කිරීම යවන්නා මගින් ලැබීම. මෙම රූප සටහනෙන් දැක්වෙන්නේද එම ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් දැක්වීමක්. හොඳයි. අපි දැන් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ සඵලදායී සංවේදනක තිබිය යුතු ගුණාංග. මෙම පිටුවෙහි ඔබ දකිනවා එකම කරුණු ආකාර දෙකකින් තිබෙනවා. එම සංකීර්ණත්වය නැති කිරීමට මා ඔබට කරුණු පැහැදිලි කරන්නම්. මා මෙහි කළු පාට අකුරෙන් දක්වා ඇති ගුණාංග තමයි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හෝ පාසල් වලදී සැලකිල්ලට ගනු ලබන්නේ. එම නිසා මා එය නැවතත් වෙනම දැක්වුවා. අපි මේවා හඳුන්වනවා 7 C's of effective communication. එමනම් C අකුරු 7කින් සකස් වුණු කරුණු මාලාවක් ඇති බවයි එහි අදහස් කරන්නේ. නමුත් මා ඔබ සමග සාකච්ඡා කරන මෙම කරුණවල තවත් කරුණු දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. පිරිවැය අවම බව සහ වේගවත් බව. ඒවා අපගේ විෂයමාලා සංවර්ධන එකකින් එක් කරන ලද කරුණු. එහෙමනම් ඔබට කරුණු 7ක් මතක තබා ගැනීමට සරල ආකෘතියක් තිබෙනවා මේ 7 C's යන සංකල්පය. කෙසේ වුවද අපි මෙම කරුණු එකිනෙක සාකච්ඡා කර බලමු. මෙහිදී නිවැරදි බව යනුවෙන් අදහස් කරන්නේ සඵලදායී සංනිවේදනයක් වීමට තොරතුරු හුවමාරු වන දෙපාර්ශවය තොරතුරු හුවමාරු කිරීමේදී ඒවාහි ඇතුළත් කරුණු සංඛ්‍යා යොදා ගනු ලබන භාෂාව යනාදී සියල්ල නිවැරදි විය යුතු බවයි. පණිවිඩය නිවැරදි නොවුනොත් ප්‍රතිචාරයද නිවැරදි වන්නේ නැහැ. එම නිසා නිවැරදි බව රැක ගැනීමට හැම විටම උත්සාහ කළ යුතුයි. ඒ වගේම සංක්ෂිප්ත බව, එහෙම නැත්නම් සාරාංශගත බව, කෙටියෙන් ඉදිරිපත් කරන බව. මින් බලාපොරොත්තු වන්නේ අදාළ පණිවිඩයෙහි හරය ග්‍රාහක පාර්ශවය වෙත ඉතාම කෙටියෙන් ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බව. මෙහිදී සංක්ෂිප්ත භාවය රැක ගැනීමේදී පණිවිඩයෙහි අදාළ කරුණු කිසිවක්
ගිලිහි නොයා යුතුයි. ඒ පිළිබඳව තවදුරටත් විස්තර කරනවා පූර්ණ බව. එහෙමනම් පණිවිඩය ලබා ගන්නා පාර්ශවයට අදාළ ප්‍රතිචාරය නිවැරදිව දැක්වීමට සංනිවේදනය කරනු ලබන කරුණවල සම්පූර්ණ බව එහෙම නැත්නම් කිසියම් කොටසක් ඉවත් නොවුණු බව තිබිය යුතුයි. ඉන්න අදහස් කරන්නේ ග්‍රාහක පාර්ශවයට ප්‍රතිචාරය නිවැරදිව දක්වන්න අවශ්‍ය කරුණු සියල්ල පණිවිඩයේහි සම්පූර්ණයෙන් තිබිය යුතු බවයි. ඒ වගේම පැහැදිලි බව. සංනිවේදනය කරනු ලබන අදහස යොදාගෙන තිබෙන භාෂා ශෛලිය යොදාගෙන තිබෙන කරුණු රූප සටහන් චිත්‍ර යනාදිය ඊටාම පැහැදිලිව තිබිය යුතුයි. එසේ නොවුනහොත් ප්‍රතිචාරයද වෙනස් විය හැකියි. ඒ වගේම ආචාරශීලී බව. මෙහිදී ආචාරශීලී බව යන්න අදහස් කරන්නේ තොරතුරු හුවමාරු වන දෙපාර්ශ්වය අතර දැනට පවතින සම්බන්ධතා තවදුරටත් තහවුරු වන ආකාරයටත් නව සම්බන්ධතා ගොඩනැගෙන ආකාරයටත් සංනිවේදනය කළ යුතු බව. එහිදී වඩා සංවර භාෂාවක් යොදා ගැනීම, හිතයිශී බව ප්‍රදර්ශනය කිරීම, ගෞරවාන්විත බව ප්‍රදර්ශනය කිරීම යන ආදී ශිල්ප ක්‍රම යොදා ගන්නට පුළුවන්. ඒ වගේම නිශ්චිත බව. පණිවිඩයකට අදාළව ලබන්නා විසින් නිශ්චිත ප්‍රතිචාරයක් දක්වනු ලබන්නේ අප සකස් කරන පණිවිඩයෙහි එහෙම නැත්නම් අපි කරනු ලබන සංනිවේදනයේහි නිශ්චිත භාවය තිබුණොත් කාරණු වල නිශ්චිත බව, සංඛ්‍යාවල නිශ්චිත බව, කාල වේලාවන් දිනවකවානු යනාදීහි නිශ්චිත බව, ස්ථානවල නිශ්චිත බව යනාදිය රැකී තිබිය යුතුයි. ඒ වගේම සැලකිලිමත් බව එහෙම නැත්නම් අවධානීය බව. පණිවිඩය ලබා දෙනු ලබන්නේ කුමන පාර්ශවයකටද, කුමන අවස්ථාවකද, කුමන වටපිටාවක් යටතේද යන්න ඊටාම සැලකිල්ලෙන් අවධානයෙන් සංනිවේදනය කළ යුතු බව. ඒ වගේම පිරිවැය අවම බව. සංනිවේදනයට යම් පිරිවැයක් තිබෙනවා. මින් අදහස් කරන්නේ යම් සංනිවේදනයක් තුළින් බලාපොරොත්තු වන ප්‍රතිචාරයට සාධාරණ පිරිවැයකින් සංනිවේදනය කළ යුතු බව. පිරිවැය පිළිබඳ අපි නිගමනයකට එළඹෙන්නේ ප්‍රතිචාරයෙහි තිබෙන වටිනාකම අනුව. ඒ වගේම වේගවත් බව. අප අපේක්ෂා කරන ප්‍රතිචාරය ලබා ගැනීමට සාධාරණ කාල සීමාවක් තුළ අදාළ පණිවිඩය ලබන්නා වෙත සම්ප්‍රේෂණය විය යුතු බවයි මින් අදහස් කරන්නේ. හොඳයි. එහෙමනම් මෙම ගුණාංග මතක තබා ගන්න සඵලදායි සංවේදනයක තිබිය යුතු ගුණාංග වශයෙන්. අපි දැන් අතිරේක කාරණාවක් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. සංනිවේදන අන්තර්පුද්ගල දක්ෂතා. මෙම කරුණු ඍජු ලෙසම විෂය නිර්දේශයට අදාළ නොවුනත් ඔබට සාමාන්‍ය ජීවිතයේදී සංනිවේදනය පවත්වාගෙන යාමේදී මෙම කරුණු වැදගත් විය හැකියි. එක් දක්ෂතාවයක් තමයි සැකසීම. අපිට පණිවිඩයක් ඉදිරිපත් කරද්දී එය මනා ලෙස සකස් කිරීම අවශ්‍යයි. එසේ සකස් කිරීම සඳහා පුද්ගලයා තුළ දක්ෂතාවයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම ක්ෂණික තොරතුරක් ඉදිරිපත් කරන්නට වුවහොත් යම් කෙනෙක් ඔබෙන් ප්‍රශ්නයක් ඇසුවහොත් එහිදී ලබා දෙන පිළිතුර අපි මනසින් සකස් කළ යුතුයි. ඒ සඳහා අපිට දක්ෂතාවයක් තිබිය යුතුයි. කල් වේලා ලබාගෙන යම් පණිවිඩයක් තොරතුරක් ඉදිරිපත් කළත් එය මනා ලෙස සකස් කළ යුතුයි. ඒ වගේම ඇහුම් කන් දීම වාචික සංනිවේදනයේදී ඉතාමත් වැදගත් දක්ෂතාවයක්. සමහරුන්ට යම් පණිවිඩයක් තොරතුරක් ඇහුණට එය උවමනාවෙන් ඇහුම් කන් දී අවබෝධ කරගන්නේ නැහැ. සමහරුන්ට පණිවිඩයකට සවන් දිය යුතු බව ආකල්පමය වශයෙන් මනසේ රැඳිලා නැහැ. මෙම දක්ෂතාවය ප්‍රගුණ නොකළහොත් හුඟක් පණිවිඩ හුඟක් තොරතුරු කනට ඇහුණට ඒවා තේරුම්ගෙන ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ නිසා ඇහුම් කන් දීම එහෙම නැත්නම් ශ්‍රවණය කිරීම ඉතා වැදගත් දක්ෂතාවයක් වෙනවා. ඒ වගේම නිරීක්ෂණය සංනිවේදනයට අදාළව අදාළ ස්ථාන පරිසර නිරීක්ෂණය කිරීම, සංනිවේදනය කරනු ලබන පුද්ගලයා පිළිබඳ නිරීක්ෂණය, ඔහුගේ ඉරියව්, ඒ වගේම අංග චලනයන්
නිරීක්ෂණය කිරීමෙන් sannivedanaye සඵලදායි වෙනවා. ඒ වගේම කතා කිරීම. වාචික sannivedanaයේදී ඉතා වැදගත් දෙයක් තමයි කතා කිරීම. මෙහිදී කතා ශෛලිය, කතාවේ වේගවත් බව, යොදා කරනු ලබන භාෂා ශෛලිය, වියත් බව අනුව තමයි sannivedanaye සඵලත්වය රැඳෙන්නේ. එහෙමනම් පුද්ගලයන් විසින් කතා කිරීම නැමැති දක්ෂතාවය ප්‍රගුණ කළ යුතුයි. ඒ වගේම ප්‍රශ්න කිරීම. පණිවිඩයක් ලැබුණු පසු ඊට අදාළ ප්‍රතිචාර දැක්වීමට යම් යම් කරුණු පිළිබඳ නැවත විමසා සිටීමට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් යම් ප්‍රතිපෝෂණයක් ලබා ගත යුතු වෙනවා. ඒ සඳහා ප්‍රශ්න කිරීම ඉතා වැදගත්. පුද්ගලයා ප්‍රශ්න කරන ආකාරයට තමයි Tamanට අවශ්‍ය කරන නිසි ප්‍රතිපෝෂණය ලැබෙන්නේ. ප්‍රශ්න කිරීමේ දෝෂ තිබුණොත් ඔහුට ලැබෙන ප්‍රතිපෝෂණයත් දුර්වල විය හැකියි. ඒ වගේම විශ්ලේෂණය. යම් පණිවිඩයක අන්තර්ගත කරුණු හොඳ විශ්ලේෂණයකින් අනතුරුව තමයි අවබෝධ කරගත යුතු වන්නේ. තමාගේ විශ්ලේෂණ හැකියාව මත තමයි ඔහුට එම පණිවිඩය අවබෝධ වීම, තේරුම් ගැනීම කළ හැකි වන්නේ. ඒ වගේම අංග චලනය. විශේෂයෙන්ම වචන භාවිතකින් තොරව කරනු ලබන sannivedanayකදී එම අංග චලන ඉදිරිපත් කරන ආකාරය ඉතාම පැහැදිලි විය යුතුයි. වචන සමග එහි ප්‍රබලත්වය වර්ධනය කිරීම සඳහාද අංග චලනය භාවිත කළ හැකියි. මෙහිදී ඉදිරිපත් කරනු ලබන පණිවිඩයේ වචන සමග අංග චලනය ඉතාම ගැළපෙන සම්බන්ධතාවයකින් කළ යුතු වෙනවා. එසේ නොවුනහොත් නිරීක්ෂණය කරන කෙනාට අංග චලනයෙන් වෙන පණිවිඩයක්ද වචන වලින් තවත් පණිවිඩයක්ද ලැබීමෙන් එය සංකීර්ණ විය හැකියි. හොඳයි. තව අන්තර්පුද්ගල දක්ෂතාවයක් තමයි ඇගීම. ඉන් අදහස් කරන්නේ Taman වෙත ලැබුණු පණිවිඩය තමාගේ අවබෝධය පදනම් කරගෙන තක්සේරු කිරීම. Taman විසින් දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්ද? කුමන අවස්ථාවක කුමන ආකාරයෙන් එම ප්‍රතිචාරය දැක්විය යුතුද යන්න පිළිබඳ තක්සේරුවක් කරනු ලබන්නේ මෙම ඇගීමේ දක්ෂතාවය මත. හොඳයි, අපි එහෙනම් දැන් බලමු පණිවිඩයක් සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියලා. ඒවා sannivedana ගුණාංගවලටම සමානයි. නමුත් ඉන් වෙනස් කරුණුද ප්‍රකාශ වෙනවා. එක් කරුණක් තමයි පණිවිඩයේ ස්වභාවය. මෙම පණිවිඩය ලිඛිත පණිවිඩයක්ද, වාචික පණිවිඩයක්ද, එහෙමත් නැත්නම් සංඥා හා සංකේත පාවිච්චි කරන පණිවිඩයක්ද, ඒ වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය පණිවිඩයක්ද යනාදී වශයෙන් මෙම ස්වභාවය අනුව පණිවිඩය සකස් කළ යුතුයි. එහිදී පණිවිඩය සම්ප්‍රේෂණය කරනු ලබන මාධ්‍යද වැදගත් වෙනවා. පණිවිඩයේ ස්වභාවය අනුව මාධ්‍යයට ගැළපෙන ආකාරයට පණිවිඩය සකස් විය යුතු වනවා මෙන්ම පණිවිඩයේ ස්වභාවයට අනුව මාධ්‍යද තෝරාගත යුතු වෙනවා. පූර්ණත්වය. අප පණිවිඩය යවනු ලබන පාර්ශවයට ඔවුන්ගේ ප්‍රතිචාරය නිසි පරිදි දැක්වීමට අප සකස් කරනු ලබන පණිවිඩය තුළ සෑම කරුණක්ම සම්පූර්ණ වශයෙන් දැක්විය යුතුයි. ඉන් යම් කරුණු ප්‍රමාණයක් ගිලිහි ගියොත් ප්‍රතිචාරයද අඩුපාඩු සහිතවයි ලැබෙන්නේ. එහෙමනම් පූර්ණ බව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම නිවැරදි බව. හැම විටම පණිවිඩය අපි නිවැරදිව සකස් කළ යුතුයි. ඒ නිවැරදි භාවය මත තමයි ප්‍රතිචාරයද නිවැරදි වන්නේ. අපි ක්ෂණිකව වාචිකව ඉදිරිපත් කරන පණිවිඩයකදී වුවද යම් වැරද්දක් සිදු වුවහොත් ඒ අවස්ථාවේදී මේ නිවැරදි කළ යුතුයි. ලිඛිත පණිවිඩයක් සකස් කරන විට අපට ඉතා හොඳ සංස්කරණයකින් අනතුරුව මෙම නිවැරදි භාවය රැකගත හැකියි. ඒ වගේම ආචාරශීලී බව. මා කලින් සඳහන් කළ ආකාරයටම දැනට දෙපාර්ශ්ව අතර පවත්නා සම්බන්ධතා ඒ ආකාරයෙන්ම පැවතීමටත් ඔවුන් අතර නව සම්බන්ධතා වර්ධනය වීමටත් බලපාන ආකාරයෙන් පණිවිඩය සකස් කළ යුතුයි. ඒ වගේම ග්‍රාහකයාට තේරුම් ගත හැකි බව. ග්‍රාහකයා කවුරුන්ද? පණිවිඩ ලබා දෙන අවස්ථාවේදී ග්‍රාහකයා මොන තත්ත්වයෙන් සිටීද? ඔහුට තේරුම් ගත හැකි භාෂාවක් අපි යොදා ගන්නවාද කියන කරුණු අනුව පණිවිඩය සකස් කරන්නට ඕන.
ඒ වගේම සංක්ෂිප්ත බව. අපි මේ කලිනුත් සඳහන් කළා පණිවිඩයේ හරය තා ඉක්මනින් ග්‍රහණය කළ හැකි පරිදි පණිවිඩයේ කෙටි කර දැක්වීමයි මින් අදහස් කරන්නේ. අපි දන්නවා ජනමාධ්‍යවල තොරතුරු ඉදිරිපත් කරද්දී මුලින්ම ඉදිරිපත් කරන්නේ ඒ පණිවිඩයේ තියෙන හරය එහෙම නැත්නම් සිරස්තලය. ඉන් ග්‍රාහකයාට අවබෝධයක් ලැබෙනවා එම පණිවිඩය පිළිබඳව තවදුරටත් විමසා සිටිය යුතුද නැද්ද යනවා. ඒ වගේම නිශ්චිත බව. නිශ්චිත ප්‍රතිචාරයක් උදෙසා පණිවිඩයද නිශ්චිතව සකස් කළ යුතුයි. දිනවකවානු, කාල වේලා, ස්ථාන, සංඛ්‍යා ලේඛන, රූප සටහන් යනාදිය ඊටාම නිශ්චිතව පණිවිඩයෙහි අන්තර්ගත විය යුතුයි. හොඳයි. එහෙමනම් මා මෙම වීඩියෝ තුලින් ඔබ සමග සාකච්ඡා කළා sannivedanayට අදාළව පළවෙනි නිපුණතා මට්ටම. ඔබට ඉදිරියේදී තවත් වීඩියෝවක් මගින් මෙම පාඩමෙහි දෙවැනි නිපුණතා මට්ටම ඉගෙන ගත හැකියි. එමනම් ඔබට ස්තුතියි.